ආයිබෝන් කියලා පිළිගන්නවා SNMTV රිවිව්ස් ඉතින් ගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට 2021 වසරේ ආපු සුපිරිම ෆිල්ම් එකක් තමයි Shang-Chi and the Legend of the Ten Rings කියන මේ මූවි එක. මේ මූවි එක Marvel එකේ කලින් ආපු එක ෆිල්ම් එකක්වත් බලපු නැති කෙනෙක්ට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම තීරණය කළා Shang-Chi and the Legend of Ten Rings කියන මූවි එකේ full recap එකක් ගේන්න. ඒ කියන්නේ මේ මූවි එකේ වෙච්ච මුළු කතාව මම සිංහලෙන් කියලා දෙනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. Who are you? මූවි එක පටන් ගන්න එක කතන්දරයකින්. මේ කතන්දරේ කියවන විදිහට එක පුද්ගලයෙක් හිටියා. එයාට තිබ්බා සුපිරිම බලයක් තියෙන වලලු 10ක්. ඉතින් මෙයාට මේක සාමයට යොදවන්න පුළුවන් වුණාට මෙයා මේක යොදාගත්ත යාට බලය හොයාගන්න. ඉතින් මෙයා මේකෙන් අසීමිත බලයක් හොයාගත්තා. ඒ වගේම එයාටම කියලා හමුදාවකුත් හදාගත්තා Ten Rings කියලා. මේ මායා බලෙ හින්දා මෙයාට දෙවියෙක්ගේ වගේම බලයක් ලැබෙනවා වගේම මෙයාට අමරණීයත්වයක් ලැබෙනවා. ඉතින් මෙයා මෙහෙම හැමදාම බලය එකතු කරගෙන යද්දි මෙයාටම කම්මැලි හිතෙනවා මේ වැඩේ. ඉතින් මෙයා මේ බලය එකතු කරන එක නවත්තලා ටාලෝ කියලා එක සිටි එකක් ගැන හොයනවා. අන්තිමට මේ Ten Rings අයිති පුද්ගලයා කොහොම හරි යාගේ කට්ටියකුත් එක්ක මේ ටාලෝ කියන සිටි එක තියෙන තැනට යනවා. ඉතින් මේ තැන්ට යන වාහනය එකපාරටම GPS එක එහෙම වෙනස් වෙන්න ගන්නවා. එයාලා යන්නේ උණ කැලයක් මැද්දෙන්. එතන තිබ්බ ගස් එහෙමත් වෙනස් වෙලා එක එක හැඩ ගන්න පටන් ගත්තා. ඒත් එක්කම වාහනේ එතනින් විසික් වෙලා කන්දකින් පල්ලෙහාට වැටුණා. ඒත් මේ Ten Rings අයිති පුද්ගලයා නම් ගේමක් දීලා කාර් එකෙන් එළියට පැනගත්තා. ඊට පස්සේ මෙයා මේ උණ කැලේ ඇතුළට එද්දි මෙයා දකිනවා එක මාස්ක් එකක් දාගෙන හිටපු ගෑනු කෙනෙක්ව. ඉතින් මෙයා මෙතනට ගියාම ආරයා කියනවා ඔයා මෙතනින් යන්න කියලා මාස්ක් එක දාගෙන හිටපු ගෑනු කෙනා. එතකොට මෙයා කියනවා ඔයා දන්නේ නැතුව ඇති ඔයා මේ කාටද කතා කරන්න කියලා. ඉතින් මෙතනදී මේ දෙන්න අතර ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. ඉතින් මේ ෆයිට් එකේදී කොහොම හරි මේ ගෑනු කෙනා මේ Ten Rings අයිති පුද්ගලයාගේ Ten Rings ටික යාගේ පාලනයට ගන්නවා. ඊට පස්සේ ආයෙත් ඒ ටිකෙන්ම අර Ten Rings අයිති පුද්ගලයාටම පහර දෙනවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්න ආදරෙන් බැඳලා මේ දෙන්න කසාද බැඳලා ළමයි එහෙමත් හදනවා. ඉතින් මේ දෙන්නගේ පුතා තමයි Shang-Chi. ඉතින් මේ කතන්දරේ තනිකරම Shang-Chiට කියන්නේ යාගේ එයාගේ අම්මා තමයි අර ඉස්සෙල්ලා මාස්ක් එක දාගෙන හිටපු ගෑනු කෙනා. දැන් මේ දේවල් වල ගොඩක් කාලයක් ගිහිල්ලා. ඉතින් මෙයාගේ තාත්තත් දැන් Ten Rings අතහැරලා දාලා තමයි ඉන්නේ. ඉතින් මෙතනදී Shang-Chi අහනවා තාත්තට මෙච්චරම බලවත් Ten Rings තිබ්බනම් කොහොමද අම්මා තාත්තව පරාද කළේ කියලා එතනදී. ඉතින් එතකොට ඒ අම්මා නම් කියන්නේ මම තාත්තව එතනදී පරාද කළේ අපේ ශ්‍රේෂ්ඨ ආරක්ෂකයාගේ බලයෙන් කියලා. ඒත් එක්ක මෙයා පෙන්නන්නේ ඔරිගාමි වලින් හදපු මකරෙක්ව. ඉතින් ඒ වෙලාවේ එයා මේ Shang-Chiට මාලයක් දානවා. ඒ මාලේ දාලා මේ ගෑනු කෙනා කියනවා ඔයාට මොකක් හරි කරදරයක් වුණොත් මේ මාලේවට උදව් වෙයි මාව හොයාගන්න කියලා. ඉතින් මෙච්චර වෙලා පෙන්නුවේ අතීත කතාවක්. දැන් තමයි වර්තමානයට ආවේ. දැන් Shang-Chi ලොකු වෙලා. එයා තාත්තගෙන් වෙන් වෙලා වෙනම ජීවත් වෙන්නේ. දැන් අවුරුදු ගාණක් ගත වෙලා තියෙන්නේ. එයාට එයාගේ නංගිගෙන් පෝස්ට් කාඩ් එකකුත් ඇවිල්ලා තියෙනවා. එයා ඒක කියවලා බලලා ඊළඟට එයාගේ රස්සාවට යනවා. එයා වැඩ කළේ එක රෙස්ටෝරන්ට් එක කාපාක් එකක. එයත් එක්කම පොඩි කාලේ ඉඳලම එයත් එක්ක හිටපු ගෑනු කෙනෙක් හිටියා. එයාගේ නම කේටි. ඉතින් මේ දෙන්න මේ දවසේදී එක කාර් එකක නැගලා ආතල් එකේ රවුමක් දානවා මුළු නගරේ වටේම. ඒත් එක්කම තමයි පෙන්වන්නේ මේ වර්තමානයේ වෙන දේත් මේ වෙලාවේ වෙන දෙයක් නෙමේ. මේක Shang-Chi මේ කේට් කියන කෙනයි වෙන කෙනෙක්ට කියන කතාවක් කියලා. මේ කතාවේ ඊළඟට වෙන්නේ Shang-Chi උදේ වැඩට යන ලෑස්ති වෙලා කේට්ගේ ගෙදරට යනවා. මෙයා මෙහෙම හැමදාම කේට්ගේ ගෙදරට ගිහිල්ලා උදේ ආහාරය ගන්න මේ ගෙදරින්. මේ වැඩේට නම් කේට්ගේ ගෙදර මිනිස්සු එච්චර කැමති නෑ කියලා පේනවා. දැන් කේටුයි Shang-Chi එක බස් එකක තමයි මේ රස්සාවට යන්නේ. ඉතින් මේ රස්සාවට යන ගමන් ඉද්දි මේ බස් එකේදී එක මිනිස්සෙක් කියලා Shang-Chiගේ බෙල්ලේ තියෙන මාළේ ගන්න යනවා. ඉතින් ඔයාට මතකයි නම් මේ මාළේ තමයි මේ මූවි එකේ මුලදී Shang-Chiගේ අම්මා Shang-Chiට දුන්න එක. ඉතින් Shang-Chi නම් ඒකට මුලින්ම කැමති උනේ නෑ. කේට් උනත් හිතාගෙන ඉන්නේ Shang-Chi කියන්නේ පොඩ්ඩක්වත් ගහ ගන්නවත් බැරි අහිංසක මිනිස්සෙක් කියලා. ඒත් Shang-Chi එතෙන්දී මුළු බස් එකේ මිනිස්සුන්ව පුදුම වෙන ආකාරයට මේ ආපු මැරෝ සෙට් එකටම ගහනවා.
යනවා. ඉතින් මෙතන එක මැරයෙක් නෙමෙයි හිටියේ. මැරයෝ 10ක් 15ක් විතර හිටියා. ශැන්චි කොහොම හරි මේ හැමෝටම ගහලා ඒ කට්ටියව පරාද කරනවා. ඒත් ඊට පස්සේ එක මිනිස්සෙක් එනවා. එයාගේ අතකුත් නැහැ. ඉතින් බස් එකේ එක මිනිස්සෙක් මේ ශැන්චිවයි ශැන්චි ගහපු කට්ටියවයි වීඩියෝ කරන ගමන් තමයි හිටියේ. මේක Facebook එකේ ලයිව් ස්ට්‍රීම් උත් වෙනවා. ඒත් එක්කම අර අතක් නැතුව හිටපු මිනිස්සයාගේ අතින් එක කඩුවක් මතුණා. ඒකේ කොන්වලත් ගින්දර වගේ තියෙනවා. ඉතින් ඒත් එක්ක මෙයා මේකෙන් ශැන්චිව කපන්න පටන් ගත්තා. ඒ ශැන්චිව නම් මෙයාට කපා ගන්න බැරි වුණා. ශැන්චි හෙන ගේමක් දීලා මෙයාත් එක්ක ලොකු රණ්ඩුවක් දාගත්තා. ඒ අතරේදී තමයි මේ පිහිය ගිහිල්ලා බස් එකේ බිම වදින්නේ. ඒත් එක්කම බස් එකේ බ්‍රේක් එකට සම්බන්ධ වෙලා තියෙන වයර් එක වගේ කැපෙනවා. දැන් බස් එකේ බ්‍රේක් වැඩ කරන්නේ නැහැ. බස් ඩ්‍රයිවරුත් එකපාරටම ඔළුවේ හැප්පිලා වැටෙනවා. ඊට පස්සේ කේට් කියන්නේ ඩ්‍රයිවිං කරන තැනක ඉන්න කෙනෙක්නේ. එයා ගිහිල්ලා බස් එක එලවන්න ගන්නවා. ඒත් එයාටත් බස් එක නවත්ත ගන්න නම් බෑ. ශැන්චි මේ අතරේ අර කඩුව අතේ තියෙන කෙනත් එක්ක හොඳටම ගහ ගන්නවා. ඉතින් මේ කඩුව අතේ තියෙන කෙනා මේ බස් එක දෙකට මැද්දෙන් කපනවා. දැන් බස් එක තව ටිකකින් දෙකට වෙන් වෙලා යන්න තමයි යන්නේ. බස් එකේ අනිත් භාගෙ මිනිස්සුත් ඉන්නවා. ශැන්චි කොහොම හරි මේ මිනිස්සයව අල්ලන්න ඉන්න වෙලාවේ බස් එකේ හිට මිනිස්සු ටික අනිත් භාගෙට පැනගත්තා. ඒත් එක්කම ශැන්චි මේ මිනිස්සයාට එක පහරක් එල්ල කළා. ඒත් එක්කම බස් එක දෙකට වෙන් වෙලා ගියා. ඉතින් ඊට පස්සේ ශැන්චි කොහොම හරි ඇවිල්ලා මේ කට්ටියවත් බේරගෙන යද්දි තමයි දැනගත්තේ අර මිනිස්සයා කොහොම හරි ශැන්චිගේ මාළ කඩාගෙන කියලා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ශැන්චි හොඳටම කලබල වෙලා ඇවිල්ලා ඇඳුම් වගේක් අස් කරගන්නවා. එතකොට කේටුත් ඇවිල්ලා මෙයාට බනින්න ගන්නවා. මොකක්ද බස් එකේ දුනේ? කවුද ආපු මිනිස්සයා කියලා ඒ වගේ දේවල් කිය. ඉතින් ශැන්චි මේ කේට්ට කවදාවත්ම කියලා නැහැ. එයාගේ තාත්තා තමයි ටින් රින්ග්ස් වල අයිතිකාරයා. එයාගේ නම ශැන්චි. එයා සටන් කලාවල් දන්න එහෙම කෙනෙක් කියලා. මේ කේට් හිතාගෙන ඉන්නේ මෙයාගේ නම ෂොන්, මෙයා සාමාන්‍ය මිනිස්සෙක් එහෙම කියලා. ඉතින් මෙතනදී මෙයා අහනවා කොහාටද යන්නේ කියලා. එතකොට ශැන්චි දෙන උත්තරේ තමයි මකාව් වලට යන්නේ කියලා. ඊට පස්සේ මෙයා අහනවා මකාව් කියන්නේ කොහෙද කියලා. ඉතින් ශැන්චි කියනවා එතකොට ඒ තමයි මගේ නංගි ඉන්න තැන කියලා. ඊට පස්සේ මෙයා කොටින්ම කිව්වොත් දන්නේවත් නැහැ මෙයාට නංගි කෙනෙක් ඉන්නවවද්ද කියලා. ඉතින් දැන් ශැන්චි මේ කේටුයි ප්ලේන් එකේ යන ගමන් තමයි ඉන්නේ මකාව් වලට. එතකොට ශැන්චියාගේ අතීත කතාව වගේ එක මේ කේට්ට කියලා දෙනවා. ශැන්චිව පොඩි කාලේ ඉඳන්ම ලයිව් වෙපන් එකක් විදිහට පුහුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ශැන්චිගේ තාත්තා මොකක් හරි ෂොක් එකකින් තමයි දැන් ඉන්නේ. ඒ හින්දා මෙයා ශැන්චිව ගොඩක්ම යුද්ධ උපක්‍රම දන්න මිනිස්සෙක් විදිහට පුහුණු කරනවා. ඒත් එක්කම පෙන්නනවා ශැන්චිගේ නංගිට උගන්වන්නේ නැහැ. මොකද එයා ගෑනු ළමයෙක් හින්දා මේ ටෙන් රින්ග්ස් තැන. මෙයා හොරෙන් ආයුධ අරගෙන ඒවයින් පුරුදු වෙනවත් පෙන්නනවා. ඉතින් මේ කට්ටිය මේ මකාව් කියන තැනට ගියාම තමයි දැනගන්නේ මේක කුලියට එහෙම නැත්නම් සල්ලි වලට සටන් කරන තැනක්. ඒ කියන්නේ දෙන්නෙක් සටන් කරනවා. ඒ දෙන්නම මුලින්ම මේ වලියට එන්න කලින් සල්ලි දාලා තමයි එන්නේ. දිනන කෙනාට තමයි ඔක්කොම සල්ලි ටික අයිති වෙන්නේ. මෙතන ඉන්න හැමෝම වගේ ශැන්චිව හොඳටම අඳුරනවා. මේ කට්ටියව ශැන්චිව අඳුරන්නේ බස් බෝයි කියලා. මොකද කිව්වොත් ඉස්සෙල්ලා අර බස් එකේදී වෙච්ච රණ්ඩුවේදී එක්කෙනෙක් මේක Facebook එකේ ලයිව් ස්ට්‍රීම් කළා. ඉතින් මුළු ලෝකෙම වගේ මිනිස්සු ශැන්චිව දැන් අඳුරන්නේ බස් බෝයි කියලා. මෙතනට ගියා විතරයි මෙතන ඉන්නේ මිනිස්සු ශැන්චිවත් මෙහෙම කුලියට යන වලියකට දානවා. ඉතින් මේ රණ්ඩුවට ගියාම මෙයාත් එක්ක ප්‍රතිවිරුද්ධව ගහගන්න එන්නේ මෙයාගේම නංගි. ඉතින් ශැන්චිත් මේක දැක්ක ගමන් පොඩ්ඩක් පුදුම වෙලා යනවා. මෙයාගේ නංගි ඉස්සර හිටියා වගේ නෙමෙයි. මෙයාත් දැන් ගොඩක්ම සටන් කලාවෙන් ප්‍රගුණ කරපු කෙනෙක්. ඉතින් මෙතන ගියේ රණ්ඩුවෙන් කොහොම හරි ශැන්චියාගේ නංගිට පරාද වෙනවා. ඒත් එක්කම පෙන්න අතීත කතාවක් වගේ එකක් ශැන්චිගේ නංගිට මතක් වෙන. ශැන්චි ගෙදරින් පැනලා ගිහිල්ලා තියෙනවා. මෙහෙම ගෙදරින් පැනලා යන්න කලින් ශැන්චි නංගිට කියලා තියෙන්නේ මම හරියටම තව ටික දවසකින් එනවා එහෙම කියලා. ඉතින් ශැන්චිගේ නංගේ පොඩි කාලේ ඉඳලම බලාගෙන ඉඳලා තියෙනවා ශැන්චි එනකන්. ඒ ශැන්චි එන්නේ නැහැ කියලා තේරුණාම තමයි නංගිත් මෙහෙම ඇවිල්ලා කුලියට සටන් කරන තැනක් දාලා තියෙන්නේ. ඉතින් මේ රණ්ඩුව ඉවරුණාට පස්සේ ශැන්චිගේ නංගී කතා කරනවා. ශැන්චිගේ නංගි අහනවා මොකටද මෙහාට ආවේ කියලා. එතකොට ශැන්චි කියනවා තාත්තා අපිව දඩයම් කරනවා. තාත්තා ඇවිල්ලා මගේ පෙන්ඩන්ට් එක අරගෙන ගියා. එයාගේ මිනිස්සුන් එවලා ඊළඟට එන්නේ ඔයාගේ පෙන්ඩන්ට් එක ගන්න කියලා. ඒ කියන්නේ මීට කලින් මේ ශැන්චිගේ අම්මා ශැන්චිටයි එයාගේ නංගිටයි දෙන්නටම අර වගේ පෙන්ඩන්ට් දෙකක් දීලා තියෙනවා. ඉතින් මේ කිව්වට පස්සේ ශැන්චිගේ නංගි මෙයාගෙන් අහනවා ඔයා කොහොමද මම ඉන්න තැන හොයාගත්තේ කියලා. එතකොට ශැන්චි කියනවා
ඔයා මට පෝස්ට් කාඩ් එකක් කියවලා තිබ්බනේ කියලා. ඉතින් ශැංචිගේ නංගි කියනවා නෑ මම එහෙම එකක් කිව්වේ නෑ කියලා. ඒත් එක්ක මෙතන CCTV වල පෙන්නනවා කවුරු හරි මිනිස්සු වගේක් මේක ඇතුළට එනවා. ඒත් එක්කම පුපුරන සද්දත් ඇහුණා. ඉතින් මේක දැක්කට පස්සේ ශැංචි කේටුයි බය වෙලා ගියා. ඒ වගේම ශැංචිගේ නංගි එතනින් පැනලා ගිහිල්ලා. දැන් ශැංචි කේටුයි හිතන්නේ මේක මෙයාගේ නංගිය ප්ලෑන් කරලා මෙයාව තාත්තට අල්ලලා දෙන්න කරා වගේ වැඩක් කියලා. ඉතින් ඊට පස්සේ මේ ශැංචි කේටුයි මෙතන බිල්ඩින් එකේ එළියේ තියෙන යකඩ පයිප් වගේ දෙයක් දිගේ ඇවිදින්න පටන් ගන්නවා. මෙයාලා කොහොම හරි මේකෙන් පැන ගන්න හදන්නේ. ඒත් මෙතෙන්ට ශැංචිගේ තාත්තා ටෙන් රින්ග්ස් එකේ ඉඳලා පුහුණු කරලා යවපු නින්ජලා වගේ කට්ටියක් කියලා මේ කට්ටියට පහර දෙන්න ගන්නවා. ඉතින් ශැංචි මෙයාලත් එක්ක ගහ ගන්න අතරේදී මේ එක යකඩ පයිප් එකක් දිගේ කේට්ටුව වැටිලා යනවා. එයා ඒක අල්ලගෙන ඉන්නවා. ඒත් ඒක ටික ටික දිරලා වගේ මෙයාම ඇදගෙන වැටෙන්න යනවා. එතකොටම තමයි ශැංචිගේ නංගි ඇවිල්ලා මේ කේට්ටුව අල්ලගන්නේ. ඒ කියන්නේ ශැංචිගේ නංගිත් මෙයාලටම උදව් කරන කෙනෙක්. මෙයාලා ඉස්සෙල්ලා හිටියේ වැරදි අවබෝධකින්. ඉතින් මෙතන හිටපු එක නින්ජා කෙනෙක් වගේ කෙනෙක් ශැංචිගේ නංගිගේ මාළෙත් අරගෙන එතනින් පැනලා යනවා. ඉතින් මේක දැකපු ශැංචි ගොඩක්ම වේගෙන් නැවව ලුහු බඳිනවා. මෙයාත් හොඳම නින්ජා කෙනෙක් වගේ තමයි මගේ කොස්ටියුම් එක එහෙම දැක්කහම තියට එන්නේ. ඉතින් ශැංචි එයයි ගහ ගන්න පටන් ගන්නවා. එතකොට පෙන්නනවා අතීත කතාවක් වගේ එකක්. මේ මිනිස්සයා තමයි ශැංචිව පුහුණු කරලා තියෙන්නෙත් මේ විදිහට ගහ ගන්න. ඉතින් ශැංචි මෙයයි ගහගද්දි ශැංචි කොහොම හරි පීයක් අරගෙන මෙයාගේ බෙල්ල කපන්න ලන් වෙනවා. ඒත් එක්කම පිටිපස්සෙන් ශැංචිට එක පහරක් වදිනවා. ඒක එල්ල කරලා තියෙන්නේ ශැංචිගේම තාත්තා. ඉතින් කතාවේ මුලදී පෙන්නපු විදිහට ශැංචිගේ තාත්තාව පෙන්නුවේ ගොඩක්ම ඇබියුසිව් ඒ වගේම නපුරු තාත්තා කෙනෙක් විදිහට. ඒ ශැංචිගේ තාත්තා නම් එහෙම නෑ. එයා ගොඩක්ම හොඳ කෙනෙක් වගේ පේන්නේ. එයා මේ ශැංචිත් එක්ක කතා කරලා මට ආව මතක් වුණා කියලා මේ ශැංචිවත් අරගෙන ආයේ ටෙන් රින්ග්ස් එක තියෙන තැනට යනවා. ඒත් එක්කම කේට්වයි ශැංචිගේ නංගිවයිත් එයා එක්කගෙන යනවා. ඉතින් මේ කට්ටිය ටෙන් රින්ග්ස් වලට ගෙනිච්චට පස්සේ ශැංචිගේ නංගිගේ කේට්ගේ අතර ඇතිවෙච්ච කතා බහක් පෙන්නනවා. මෙතනදී ශැංචිගේ නංගි කියන විදිහට නම් එයාලගේ අම්මා නැති වුණාට පස්සේ එයාලගේ තාත්තා හොඳටම පිස්සුවෙන්ලු වැඩ කළේ කියලා. ඉතින් මේ දවසේම රෑ ශැංචියාගේ තාත්තගෙන් අහනවා මොකටද ඔයාට අපේ මාළෝනේ උනේ කියලා. ඉතින් ශැංචිගේ තාත්තා එතකොට කියනවා මම ඔයාලගේ අම්මා නැති වුණාට පස්සේ මේ ටාලෝකෙන් නගර ගැන ආයෙ හොයන්න ගත්තා කියලා. එයා ඉතින් මේ ගැන තියෙන පොතක් කියවිද්දි එයාට ඇහුණලු එයාලගේ අම්මා කතා කරනවා. ඒත් එක්කම එයා වටපිට බලද්දි යාට දැනුණලු එයාගේ පිටිපස්සෙන් අම්මා ඉන්නවා වගේත්. එයා කිව්වලු මේ ටාලෝ නගරයක දොරක් තියෙනවා. ඒ දොර පිටිපස්සේ ආව හිට කරලා තියෙන්නේ. ඇවිල්ලා බේර ගන්න කියලා. ඉතින් ශැංචිටයි ශැංචිගේ නංගිටයි මේ වැහුවාම නිකන් පිස්සු වගේ. මේ කට්ටිය හිතන්නේ මෙයාගේ නංගි තාත්තට පිස්සු හැදිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ශැංචිගේ තාත්තා මේ කට්ටියගේ මාළ දෙක අරගෙන ගිහිල්ලා මෙතන ටෙන් රින්ග්ස් වල තිබ්බ මකරෙක්ගේ රූපයකට මේ ඇස් දෙකක් වගේ මේ මාළ දෙක තියෙනවා. ඉතින් ඒත් එක්ක මේ මකර කටෙන් වතුර විදලා අරගෙන මෙතන වටේම වතුර පාවෙන්න අරගෙන මෙතන පොඩි කැලයක් වගේ එකක් පොළවේ හැදෙනවා. ඒ උණ කැලයක්. ඒක හරහා තමයි ටාලෝ නගරයට යන්නේ. මේ උණ කැලේ යන්න ඕනේ පාර වගේ එක මෙතනදී පෙන්නනවා. ඒත් එක්කම ටාලෝ නගරේ තියෙන කොතනද කියන එක ගැන දල සැලැස්මක් වගේ තමයි මෙතනින් පෙන්වන්නේ. ඉතින් මේක දැක්කට පස්සේ ශැංචිගේ තාත්තා ගිහිල්ලා ටෙන් රින්ග්ස් එකේ කට්ටියව මොටිවේට් කරනවා. අපි හෙට ගිහිල්ලා මෙතන තියෙන දොර කඩලා එයාලගේ අම්මාව බේරගෙන එමු කියලා. ඒත් ශැංචි නම් මේකට කැමති නෑ. එයා මෙතනට එල්ල කියනවා මේක වෙන්නේ නෑ කොහොමත් එයා මැරුණා. ගිහිපු එක ඉවරයි වගේ කියන්නේ යද්දි ශැංචිගේ තාත්තා ශැංචිට පහර දීලා එයාවයි යාගේ නංගිවයි කේට්වයි හිරගෙදරකට දානවා. මෙහෙම හිරගෙදරට වෙලා ඉද්දි මේ කට්ටියට මේ හිරගෙදර ඉඳලා අලුතෙන් මිනිස්සෙක්ව හම්බු වෙනවා. එයා සාමාන්‍ය ලෝකෙ ඉන්න මිනිස්සුන්ව බය කරලා තියෙනවා. එයාගේ නම මැන්ඩරින්. එයා තමයි ටෙන් රින්ග්ස් වල අයිතිකාරයා. මෙහෙම කතා කියලා. ඉතින් මේකට මේ කට්ටිය මෙයාව අල්ලගෙන ඇවිල්ලා මේ හිරගෙදර දාලා තියෙනවා. ඉතින් මෙයත් එක්කම තව සතෙක් ඉන්නවා. ඌගේ නම් ඇස් දෙකක් නැහැ. එයාට හැබැයි පිහාටු දෙකක් තියෙනවා. ශැංචිලත් මෙයාව දැක්කහම පොඩ්ඩක් බය වෙලා යනවා. ඉතින් මෙතන ඉන්න මිනිස්සයත් හිතාගෙන ඉඳලා තියෙන්නේ මූව කාටවත්ම පේන්නේ නැහැ. මූව පේන්නේ එයාට විතරයි. මෙයා නිකන් ඉමේජිනරි සතෙක් කියලා. ඉතින් මෙයා ගොඩක්ම සතුටු වෙනවා මේ සතාව අනිත් කට්ටියට පේනවා කිව්වහම. ඉතින් මේ සතා ටාලෝ නගරේ හිටපු සතෙක්. මෙයා දන්නවා ටාලෝ වලට යන්න ඕනේ පාරයි ඒක මතුවෙන වෙලාවයි. ඉතින් මේ කට්ටිය මේ සතාගේ උදව් අරගෙන එදා රෑ මේ හිරගෙදරින් පැනලා යනවා. ඊට පස්සේ අනිත් දවසේ උදේ මේ කට්ටිය අර උණ කැලේට ගිහිල්ලා
හරියටම අර සතාගේ උදව් අරගෙන වෙලාව බලලා ටාලෝ වලට යනවා. ඉතින් මේ නගරයට ගියාම මෙහි ගොඩක්ම අමුතු මායාමය සත්තු ඉන්නවා හැමතැනම වගේ. මෙතන ඉන්න හැමෝම වගේ අමුතුවෙන් වගේ මේ කට්ටිය දිහා බලනවා. ඉතින් මේ නගරයට ගියාම මෙතන ඉන්නවා යුද්ධයකට වගේ යන්න පුහුණු කරපු කට්ටියක්. මේ කට්ටියගේ මේ නගරේ පාලනය අතේ තියෙන්නේ එක ගෑනු කෙනෙක්ගේ අතේ. ඒ තමයි මේ ෂැන්චිලාගේ නැන්දා. ෂැන්චිලාගේ නැන්දා කියන්නේ ෂැන්චිගේ අම්මගේ අක්කා. ඉතින් මෙයාලගේ නැන්දා නම් මෙයාලව ගොඩක්ම සාදරයෙන් පිළිගන්නවා මේ නගරෙට. ඉතින් මේ නගරේ කට්ටියට ගියාට පස්සේ ෂැන්චිලා කියනවා මේ නගරයට තාත්තා පහර දෙන්නයි හදන්නේ. ඔයාලා රෙඩි වෙලා ඉන්න ඕනේ දැන් යුද්ධයකට වුණත් කියලා. මේ නගරේ තියෙන චිත්‍ර වගේම මේ ෂැන්චිලාගේ නැන්දා ෂැන්චිලාට කියන කතාත් එක්ක තේරුම් ගන්න වෙන්නේ ෂැන්චිලාගේ තාත්තට කතා කරලා තියෙන්නේ මේ නගරේ තියෙන එක දොරක් පිටිපස්සේ ඉන්න රාක්ෂයෙක් කියන එක. මේ රාක්ෂයාගේ බලය තමයි මිනිස්සුන්ට කතා කරන එක. එයා කතා කරලා මේ ලෝකේ ආව බේරගන්න පුළුවන් ගොඩක් ශක්තිමත් ජීවියෙක් ඉන්නවා නම් එයාව බේරගන්න පොළඹවගෙන මේ දොර කඩා ගන්නයි හදන්නේ. මේ දොර හදලා තියෙන්නේ මෙහි ඉන්න මකරෙක්ගේ කොල්පතු වලින් කියලා තමයි කියන්නේ. මේ මකර තමයි මේ නගරේ ඉන්න කට්ටියට ආයුධ හදා ගන්නත් උදව් කළා කියලා කියන්නේ. දැන් පේන විදිහට ෂැන්චි හදන්න ෂැන්චිගේ තාත්තව මරන්න. මොකද කිව්වොත් නැත්නම් ෂැන්චිගේ තාත්තා මේ නගරේ ඉන්න ගොඩක්ම මිනිස්සුන්ට කරදර කරලා යාලා මරලා දාලා අර දොරත් කඩලා ඒක ඇතුළේ ඉන්න රාක්ෂයාවත් එළියට ගන්නවා. මේ රාක්ෂයා මේකෙන් එළියට આવොත් යා මුළු සාමාන්‍ය ලෝකෙම වගේ විනාශ කරලා දාන්න ඉඩක් තියෙනවා. මෙතනදී ෂැන්චිගෙන් නැන්දා මෙයාට කියලා දෙනවා බඩු පාලනය කරන විදිහ. ඒක කියන්නේ මායාවක්. මේ මායාවම පාවිච්චි කරලා තමයි ෂැන්චිගේ අම්මා පළවෙනි ඇති වුණ සටනේදී ෂැන්චිගේ තාත්තව පරාද කළේ. ෂැන්චි මේ මායාවත් ගොඩක්ම ඉක්මනට ඉගෙන ගන්නවා. පේන විදිහට ෂැන්චි දැන් එයාගේ තාත්තත් එක්ක ගොඩක්ම තරහින් ඉන්නේ. මොකද කිව්වොත් මෙයාගේ තාත්තා මෙයාව පොඩි කාලේ දැම්ම පුහුණු කළේ මිනී මරන්න. දැන් මෙයා හදන්නේ ලොකු වෙලා මිනී මරන්නේ. ඒ කියන්නේ එයාගේ තාත්තවම මරන්නයි. එයාගේ නංගිත් මේ අතරේ එක ආයුධ වලින් පුහුණු වෙනවා පෙන්නනවා. ඒත් එක්කම කේට් එයාට කිසිම ආයුධයක් පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. ඒත් එයා ඊතලයකුයි දුන්නකුයි අරගෙන ඊතල විදින්න පුරුදු වෙන ගමනෝයි ඉන්නේ. මේ ගම්මානේ ඉන්න මිනිස්සු සත්තු වගේ හැමෝම මේ යුද්ධයට හොඳටම සූදානම් වෙන ගමනෝ ඉන්නේ. ඒ වගේම මෙයාලගේ තාත්තත් හිතුවට වඩා ඉක්මනටම ආක්‍රමණය පටන් ගන්නවා. ඒ කට්ටියත් මේ ටාලෝ නගරයට ආවා. දැන් එයාගේ තාත්තා ඇවිල්ලා තියෙනාට දොර කඩලා ඒක ඇතුළින් එයාගේ අම්මාව බේර ගන්න කියලා හිතාගෙන. ඒත් ඇත්තටම මේක ඇතුළින් එයාගේ අම්මා නෙමෙයි ඒක ඇතුළින් ඉන්නේ රාක්ෂයෙක්. දැන් ටාලෝ වල මිනිස්සු හොඳටම සූදානම් වෙලා ඉන්නේ මෙයාලත් එක්ක යුද්ධ කරන්න. මේ කට්ටියගේ අතර යුද්ධ පටන් ගත්තා. ටාලෝ වල මිනිස්සුයි ටෙන්රින්ග්ස් එකේ කට්ටියයි ගහගද්දී මෙයාලගේ තාත්තා වෙනම ගියාට දොර කඩන්න කියලා හිතාගෙන. ඉතින් මෙයාලගේ තාත්තව නවත්තන්න ආවේ ෂැන්චි. ඉතින් ෂැන්චිගේ යාගේ තාත්තගේ අතර මෙතන වෙනම සටනක් ඇති වුණා. ඉතින් ෂැන්චිගේ තාත්තා මෙතනදී බැන වැදුනා. ඔයා හින්දා තමයි එයා නැති වුණේ කියලා. ඉතින් මේකත් එක්ක අතීත කතාව පෙන්නනවා. මෙතන වෙලා තියෙන්නේ ෂැන්චිගේ තාත්තා ඉස්සර ටෙන්රින්ග්ස් එක කරගෙන ගිහපු කාලේ එයාට හිටපු ඔය හතුරෝ වගේ කට්ටිය ෂැන්චිගේ තාත්තා ටෙන්රින්ග්ස් අතෑරියට පස්සේ ඇවිල්ලාගේ අම්මා මරලා දාලා ගිහිල්ලා. ඒ වෙලාවේ ෂැන්චි එක බලාගෙන ඉඳලා එයාට කරගන්න දෙයක් නැතුව. ඒ කාලේ මොකද ෂැන්චි පොඩි. ඊට පස්සේ ආවට පස්සේ තමයි ෂැන්චි කියලා තියෙනගේ තාත්තට මෙහෙම ඇවිල්ලා අම්මව මැරුවා කියලා. ඊට පස්සේ ෂැන්චිගේ තාත්තා ගිහිල්ලා කට්ටියව මරලා දාලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ෂැන්චිගේ තාත්තා කියන්නේ ඔයා ඇවිල්ලා අම්මාව මරනකන් එතනටලා හැංගිලා බලාගෙන හිටියා. ඔයා බයගුල්ලෙක් ඒ වගේ දේවල්. ඉතින් ෂැන්චිට ඒකට කියා ගන්නවත් වචනයක් නැහැ. කොහොම හරි ඒ දෙන්න ගහගත්තා. මේ සටනෙන් නම් ෂැන්චි පරාද වෙලා ෂැන්චි විතර තියෙන ගඟකට ඇදගෙන වැටුණා. ඊට පස්සේ ෂැන්චිගේ තාත්තා යාගේ වලලු වල බලෙන් ගිහිල්ලා අර දොර ගාවට යනවා. එතකොටත් එයාට ඇහෙනවා ඒක ඇතුලේ නැගේ අම්මා කතා කරන කටහඬ. මෙයා ඊට පස්සේ ටෙන්රින්ග්ස් වල උපරිම බලය දාලා මේ දොරට ගහනවා. මේ දොරේ පාට එහෙම එක පාටම වෙනස් වෙන්න ගන්නවා. ඒත් එක්ක මේ එක කොරපොතු වගේ වලින් අස්සෙන් චූටි කුරුල්ලෝ වගේ සත්තු පියාඹල එන්න ගන්නවා. මේ කට්ටිය තමයි අර ඇතුළින් රාක්ෂයාගේ උපදේශකයෝ වගේ කට්ටිය. මේ කට්ටිය කරන්නේ එළියට ඇවිල්ලා එළියේ ඉන්න මිනිස්සුන්ගේ ආත්ම උරාගෙන ගිහිල්ලා ආයෙත් එයාගේ අර මහා ජීවියාට දෙන එක. මේ සත්තුන්න කිසිම ආයුධයකින් මරන්න බෑ. මේ කට්ටියව මරන්න පුළුවන් මේ ටාලෝ වල ඉන්න මිනිස්සුන්ගේ ආයුධ වලින් විතරමයි. දැන් ටෙන්රින්ග්ස් එකේ කට්ටියත් තේරුම් අරගෙන තියෙන්නේ මේ වෙන වැඩේ හරියන්නේ නැහැ කියලා. ඉතින් මේ කට්ටිය ටාලෝ වල කට්ටියට එකතු වෙනවා.
දැන් මේ කට්ටියගේ හැමෝම එක ටීම් එකක් වගේ වෙලා තියෙන්නේ. මේ කට්ටිය දැන් හදන්නේ මේන චූටි කුරුල්ලෝ වගේ සතුන්ව මරන්න. මේ අතරතුර ගඟේ පාවෙමින් හිටපු ෂැන්චි දකිනවා ලොකු මකරෙක් මේ ගඟ ඇතුලේ නිදාගෙන ඉන්නවා කියලා. මේ මකරත් ඒ වෙලේම ෂැන්චිවත් අරගෙන ගඟෙන් උඩට පියාඹල ඇවිල්ලා අතන හිටපු පුංචි කුරුල්ලොන්ව වගේ එක්කෙනාව කාලා දානවා. ඉතින් මේක දැකලා ටාලෝ වල වගේම ටෙන් රින්ග්ස් වල මිනිස්සුත් හොඳටම පුදුම වෙලා තමයි හිටියේ. ඒත් තාත්තා නම් මේක දිහා බලන්නේවත් නැහැ. මෙයා දාගනට දොර කඩන්න හදන්නේ. ඉතින් ෂැන්චි තාත්තව නවත්තන්න එතනට යනවා. එතෙන්දි ෂැන්චි කියනවා මේක කරන්න බැරි වැඩක් නැති වෙච්ච එක නැති වෙලා ඉවරයි එහෙම කියලා. ඒත් තාත්තා නම් මේක අහන්නේ නැහැ. තාත්තා එතනදී ආයෙත් මට ටෙන් රින්ග්ස් වලින් පහර දෙන්න ගන්නවා. මේ දෙන්න මෙතනදී සටන් කරනවා. එතකොට ෂැන්චි අර බඩු පාලනය කරන මායාව පාවිච්චි කරලා ෂැන්චිගේ තාත්තා ගතේ තිබ්බ ටෙන් රින්ග්ස් වලින් භාගයක පාලනය යාගේ අතට ගන්නවා. ඊට පස්සේ දැන් ෂැන්චි ගතෙත් තියෙනවා වලලු 5ක් තාත්තා ගතෙත් තියෙනවා වලලු 5ක්. මේ දෙන්න ඒ දෙකෙන්ම ගහ ගන්නවා. ඊට පස්සේ ෂැන්චි ආයෙත් අර මායාව පාවිච්චි කරලා ඉතිරි වලලු 5න් බලයත් එයාගේ අතටම ගන්නවා. ඊට පස්සේ ඒ 10ම ලෝඩ් කරලා වගේ එයාගේ තාත්තට ගහන්න වගේ යන්නේ. ඒත් හැම කලේ නෑ. ඒක එතන තිබ්බ බිමට අතැරලා දානවා. ඊට පස්සේ යා කියනවා තාත්තේ ඕක හරියන්නේ නෑ එහෙම කියලා. ඒ තාත්තා අහන්නේ ටෙන් රින්ග්ස් ටික ආය අරගෙන දොරට එකපාරක් ගැහුවා විතරයි දොර කඩාගෙන ලොකු රාක්ෂයෙක් එක ඇතුලෙන් ආවා. ඌත්තර කුරුල්ලෝ වගේ මේ එකෙක් හැබැයි ටිකක් ලොකුයි. ටිකක් කියන්න බෑ ගොඩක් ලොකුයි. මූ ආපු ගම්ම ෂැන්චිට පහර දෙන්න ඇගියේ. ඒ ෂැන්චිගේ තාත්තා මැද්දට පනිනවා. ඒත් එක්ක මෙතන හිටපු බලවත් මාත්ම වෙන මේ වෙන්වූ එහෙම නැත්නම් ෂැන්චිගේ තාත්තව මූ අල්ලගෙන ගිහිල්ලා එයාගේ ආත්මය උරා බොනවා. එතකොට ෂැන්චිගේ තාත්තට තීරලා තිබ්බේ මේ වැඩේ නිෂ්ඵල දෙයක් තමයි කියලා. ඒත් එක්කම ෂැන්චිගේ තාත්තා ටෙන් රින්ග්ස් වල සම්පූර්ණ අයිතිය ෂැන්චිට බාර දෙනවා. ඒ කියන්නේ ටෙන් රින්ග්ස් ටික එයාගේ තාත්තගේ අතින් ගිහිල්ලා ෂැන්චිට හම්බ වෙනවා. මේත් එක්ක මෑලගේ තාත්තා මැරිලා වැටෙනවා. එතකොට පෙන්නනවා ශීලියන්ගේ කියන්නේ ෂැන්චිගේ නංගි අර මකරගේ පිටේ නැගලා මෙතෙන්ට එනවා මේ දුරගාවට. දුරගාවට එද්ද රාක්ෂයා පැනලා ගිහිල්ලා එතනින්. මේ ඇවිල්ලා ෂැන්චිවත් මකරගේ පිටට දාගෙන මෙතනින් යනවා. මේ ආත්මුරා බොන රාක්ෂයා වගේ එක්කෙනාට අර චූටි කුරුල්ලෝ ඇවිල්ලා තව ආත්ම දෙනවා. ඉතින් මේකෙන් මෙයා තව තවත් ලොකු වෙනවා. ඉතින් මේ මකරාගේ මේ ආත්ම බොන රාක්ෂයාගේ අතර ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. මෙතනදී මේ ආත්ම උරා බොන රාක්ෂයා මේ මකරාගේ තාත්ම උරා බොන්නයි හදන්නේ. මකරාගේ ස්පිරිට් එක වගේ එක යාගේ උගුර දිගේ එනකමනේ තියෙන්නේ. මේක ෂැන්චිට නවත්තන්න පුළුවන්. ඒ ෂැන්චිගේ නංගිවේ එතකොට එයාගේ අතින් අතැරලා වැටෙන්නයි හදන්නේ. ෂැන්චියාගේ නංගිවත් අල්ලගෙන තමයි මෙතනදී ඉන්නේ. ෂැන්චියාගේ නංගිවත් ඇරියොත් ෂැන්චිගේ නංගි මැරෙනවා. හැබැයි ෂැන්චි නංගිව අතැරලා අර මකරාට ගෙහුවොත් ලෝකෙ මිනිස්සුන්ව බේරගන්න පුළුවන්. ඒ ෂැන්චියාගේ නංගිව අතරින්නේ නැහැ. එයා එයාගේ නංගිවම අල්ලන්න ඉන්නවා. ඒ වෙලාවේ කේට් එයා ඊතල පුරුදු වෙන ගමන් හිටියේ. මෙයා එක ඊතලයක් අරගෙන ඒක ඇදලා හරියටම අර ආත්මුරා බොන මකරා වගේ එකාගේ බෙල්ලට ගහනවා. ඉතින් මේක වැදුනා විතරයි ඒ සතා අඩපණ වගේ වෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත මකරා දඟලලා එතනින් පැනලා යනවා. ඊට පස්සේ ෂැන්චිත්යාගේ නංගිව අරගන්නවා. ඊට පස්සේ ෂැන්චි ටෙන් රින්ග්ස් වල පාලනය යාගේ අතට අරගෙන එතන අහසේ උඩටම වගේ ගිහිල්ලා මේ ටෙන් රින්ග්ස් ටික යවනවා මේ මැද ඉන්න යකාගේ බඩ ඇතුළට. ඊට පස්සේ ෂැන්චි උඩ ඉඳන් එතනට බිමට වැටෙන ගමන්ම ටෙන් රින්ග්ස් ටික ඈඩ් කරනවා. එතකොට මේ යකාගේ මුළු ඇඟම කුඩු වෙලා කෑලි කෑලි වලට ගිහිල්ලා ටෙන් රින්ග්ස් ටික වටේට විසිරිලා යනවා. ඉතින් මේකෙන් පස්සේ මේ සතා මැරෙනවා. මේක තමයි ෂැන්චි මූවි එකේ ෆයිනල් බැටල් එකේ අවසානයේ. දැන් පෙන්වන්නේ මේ නගරේ රාත්‍රී වෙලා හැමෝම මැරිච්ච කට්ටිය වෙනුවෙන් ලාම්පුවක් පත් කරලා යවනවා ගඟක් දිගේ පා කරලා. ඉතින් මේ කතාවත් ෂැන්චි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩුයි තව කපල් එකකට කියන ගමනුයි ඉන්නේ. මම මේ මූවි එකේ මුලදී කිව්වේ මේ දෙන්න මේ කතාවක් කියන ගමන් ඉන්නේ කියලා. ඉතින් මේ දෙන්නට නම් මේ කතාව වැහුවම් පිස්සු වගේ. මේ දෙන්න හිතන්නේ මේ කට්ටිය බොරුවට ගොතලා කියන කතාවක් කියලා. ඉතින් මේ තැනට එක පාට මායාවෙන් දොරක් අරගෙන වොන් කියන කෙනා එනවා. ඉතින් එතන ඉන්න හැමෝම පුදුම වෙනවා මොකක්ද මේ වුනේ කියලා. එයා ඒ වොන් කියන කෙනා මෙතනට ආපු ගමන් අහන්නේ ෂැන්චි කියන්නේ කවුද කියලා. මේ වොන් කියන්නේ මායාකාරයෙක්. ඉතින් ෂැන්චි කියන්නේ කවුද කියලා වුවම ෂැන්චි මම කියලා අත උස්සනවා. ඊට පස්සේ එයා කියනවා ෂැන්චිට එන්න කියලා. ඊට පස්සේ ෂැන්චි කේටුයි ඒක ඇතුළට යනවා. ඒකත් එක්ක තමයි මූවි එක ඉවර වෙන්නේ.
මූවී එකේ කට්ටියගේ නම් ටික දැම්මට පස්සේ පළවෙනි ක්‍රෙඩිට් සීන් එක විදිහට පෙන්වන්නේ මේ වොන් ගිහිල්ලා මෙයාගේ 10 රින්ග්ස් වලින් එක මුද්දක් අරගෙන ඒක පරීක්ෂා කරනවා. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ වගේ දේවල්. වොක් නම් කියන්නේ ශැන්ක්චි මේවා පළවෙනි වතාවට පාලනය කරද්දී මේක මේ කට්ටියට දැනුණා කියලා මායාකාරයන්ට. ඉතින් වොන් කියනවා මේ ඔයාට ගොඩක් ඉස්සරහට අනාගතයට මේ වගේ දේවල් එයි. ඔයා ඉතින් ඒකට රෙඩි වෙලා ඉන්න. ඔයා දැන් අදට ගිහලා රෙස්ට් එකක් ගන්න කියලා. එතකොට ශැන්ක්චි කියනවා රෙස්ට් එකක් ගන්නවද නැත්තම් කියලා. ඊට පස්සේ පෙන්නනවා මේ තුන් දෙනාම ගිහිල්ලා ක්ලබ් එකකට ගිහිල්ලා බීලා හොඳට මෙතෙන්ට වෙලා සින්දු කී ඉන්නවා. දෙවෙනි ක්‍රෙඩිට් සීන් එක විදිහට පෙන්වන්නේ 10 රින්ග්ස් ආයතනය. දැන් ශැන්ක්චිගේ තාත්තා නැති හින්දා 10 රින්ග්ස් ආයතනයේ පාලනය අරගෙන තියෙන ශීලී ඇංග්. ඒ කියන්නේ ශැන්ක්චිගේ නංගි. මෙයා මේ 10 රින්ග්ස් ආයතනය ඇතුලේ ගෑනු කට්ටියව පුරුදු කරනවා 10 රින්ග්ස් සොල්දාදුව විදිහට. මේක තමයි දෙවෙනි ක්‍රෙඩිට් සීන් එක. මේකත් එක්ක මුළු මූවි එකම සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. ඉතින් මේ මූවි රීකැප් එක හොඳයි කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක like කරන්න. මේ වීඩියෝ එකේ හොඳ නරක ගැන comment එකක් දාන්න. නොතේරුණු තැන් තියෙනවා නම් ඒක ගැනත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.